ආයිබෝවන් මම ලක්සේනානායක මිතුන ලග්න හිමියනි ඔන්න අද මම මේ කතා කරන්න ඉන්නේ කර්මයට අනුව ඔබට විවාහය ජීවිතයකින් පසු ඒ කියන්නේ ඔබ තනිකඩයක් වෙලා ඉඳලා විවාහයකටපත් වෙනවා ඔබ දැන් දන්නවා ඔබට මොන වගේ සහකරුවේ විවාහ සහකාරියද ලැබෙන්නේ කියලා ඉන්පසු විවාහ ජීවිතයකට පැමිණෙනවා විවාහ ජීවිතය තුළ නිර්මාණය වෙනවා ඔබගේ පවුල. කවුද මේ පවුල කියලා කියන්නේ කර්මයට අනුව? මිතුරු ලග්නෙහිදී ඔබ සමග ඉන්න ඔබගේ බිරිඳ හෝ ස්වාමියා. ඔබ දෙදෙනා එකතුව දව උපදින දරුවන්, පිරිමි දරුවන්, ගැහැණු දරුවන්. මේක තමයි ඔබගේ පවුල. පවුල් ඒකකේ ඔබගේ අම්මා තාත්තා ඔබත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. බිරිඳගේ අම්මා තාත්තා ඔබත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ස්වාමිගේ අම්මා තාත්තා ඔබත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. වත් පොහොසත්කම් මැනුව මෙහෙකරුවන් මෙහෙකාරියන් ඔබට ඉන්න පුළුවන්. මේක තමයි පවුල් එකකේ. මේ තමයි නිවස. කර්මයට අනුව අපි බලමු මිතුරු ලග්න හිමියනි ඔබට ඔබගේ මේ පවුල් ඒකකේ නිවස කෙසේ ලැබෙන එකක්ද? කෙසේ පවත්වාගෙන යා යුතු එකක්ද කියලා. මිතුරු ලග්න හිමියනි ඔබ හොඳින්ම දන්නවා මිතුරු ලග්න හිමි ඔබ පින්වත් ඇත්තෙක් නම් පෙර පින් අරගෙන ආපු කෙනෙක් නම් පින් තියෙන කෙනෙක් නම් කර්මය පෙන්වා දෙනවා මිතුරු ලග්න හිමිනි ඔබ නිපදවීමේ ශක්තිය ඇති දක්ෂ හිතක් තියෙන පිරිසිදු සිතුවිලි ඇති ඊර්ෂ්‍යාකාර ගති නැති පරණ ක්‍රෝධ හිතේ තබා නොගන්නා තමන්ගේ වාසිය කලින් තීන්දුව කරගෙන ඒ පැත්තට වාසි වෙනසේ කතා නොකරන උප්පත්තියෙන්ලත් සැඟවුණු ඥානයක් උසස් ගතිගුණ ඔබට තිබෙන නිතර විස්තර වශයෙන් කරුණු දැනගැනීමට කැමති නිතර ඇවිදින්න සිදුවන කෙනෙක් වන ඔබට පෙර පින් තිබේ නම් ලැබෙන විවාහ සහකාරිය කර්මයට අනුව මෙසේ විය හැකි මිතුරු ලග්න හිමියනි. ඒ ලැබෙන බිරිඳ හෝ ස්වාමියා පිරිසිදු ගුණවත්කමක් ඇති පිරිසිදු ඥානයක් ඇති නිශ්චල අයෙක්. චංචල නැහැ. සංසුන් ගතියෙන් යුක්තව යුක්ති සහගතව තීන්දුව අරගෙන ගැටලු විසඳීමට තරම් ප්‍රමාණවත් අපක්ෂපාතී හිතක් තියෙන කෙනෙක් විය හැකියි. ඔහු ඇය නිදහස් ලෙසත් පිරිසිදු අයෙක් ලෙසත් ක්‍රියාවන්හි යෙදෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඔබ දෙදෙනා එකතුව ගොඩනගන විවාහ ජීවිතය මිතුන ලග්න හිමියනි ඔබ කිසිවෙකුට කිසිම කරුණක් සඳහා වෙනස් නොකළ හැකියයි තද හිතක් ඇති කෙනෙක් මිතුන ලග්න හිමියනි ඔබ හරියෝ වැරදි හිතුව දේම කතා කරන කෙනෙක් කියපු දෙයක් ඉල්ලා අස් කරගන්න කැමති නැති කෙනෙක් තමාගත් අදහසම ස්ථිර කිරීමට කතා කරන කෙනෙක් කතාව තුළ ඇති මුරණ්ඩුකම විවාහව ජීවිතේ පුරාම පවතින්න පුළුවන්. විටක මායමෙතෝ කතා කරනවා. විටක කතා නොකර නිශ්ශබ්දවම ඉන්නවා. ඒ තුළ ඔබ නිර්මාණය කරගන්නා පවුල, ඒ පවුල් ඒකකය, නිවස කර්මයට අනුව ඔබට මෙසේ නිර්මාණය කරගන්න පුළුවන් කියලා තමයි කර්මය ඔබට පෙන්වලා දෙන්නේ මිතුරු ලග්න හිමියනි. ඔබේ නිවසට මිතුරු ලග්න හිමියනි ඔබේ පවුලට දෙආකාරයකින් කර්මයට අනුව ආරක්ෂාව ලැබෙනවා. ආකාර දෙකකින්. එය මම උදාහරණයක් විදිහට ඔබට ඉදිරිපත් කළොත් එය මේ වගේ. දරුවා කියන්නේ දරුවෙක් මවගෙත් තරුණ ස්ත්‍රීන්ගෙත් ආරක්ෂාව යටතේ හැදෙනවා වගේ. ඔබගේ නිවස තුළ එවැනි ආරක්ෂාවක් ඔබට තියෙනවා. ඒත් එක්කම වෙනත් ලෙසකට කියවොත් මිතුන ලග්න හිමි යුවලගේ පවුලේ ආරක්ෂාව නිවසේ සන්තෝෂය ඔබ දෙදෙනාගේ හිතත් ඥානයත් එකට එක්ව සැලසුම් කර වැඩ කරනවා වගේ. දෙක එකට සමානුපාතික වෙනවා. තවත් පැත්තකින් කියවොත් ඥානවන්ත හිතකින් වැඩ කරනවා වගේ. එතකොට මිතුන් ලග්න හිමියනි වර්ධින්න බෑනේ. උත්සාහය තුළ
මෙසේ නිවසේ සමාදානය ආරක්ෂා වෙනවා. දියුණුව ඇති වෙනවා. ඒ නිසාම මිතුන ලග්න හිමියනි ඔබගේ වචනයට මිතුන ලග්න හිමියනි ඔබගේ වචනයට ක්‍රියාවට ගෙදර අන් අයගේ කැමැත්ත අනුමැතිය ලැබෙනවා. ඔබේ නිවස තුල ඔබේ පවුල් ලේකකය තුල මිතුන ලග්න හිමියනි තමාගේ වාසියට යොදාගත් උපායේ දක්ෂ හැරුණු පැත්තට තමාස වාසි වනසේ ක්‍රියා කරන දක්ෂ අන්‍යයන් තමා වෙතට හරවා ගැනීමට කතාවේ දක්ෂ බයසැක නැතුව දවසින් දවස අදහස් කරන කෙනෙක් වෙන්න පුළුවන් ඔබ. හැබැයි මිතුන ලග්න හිමියනි ඔබ මොන දේ වාචිකව කිව්වත් මිතුන ලග්න හිමියනි ඔබ මොන දේ වාචිකව කිව්වත් ඒවා තමන්ගේ වාසයට හරවා ගන්නට ඔබ දක්ෂ වෙනවා. හොඳ පැහැදිලි ලෙස තමන්ගේ වාසිය පිණිස වූ වැඩට සීමා කරගත් ඒවාට යෙදිය හැකි ඥානයක් ඔබට තියෙනවා. තමා කළ කී දේ හරි හැටියට ගෙදර අයට පෙන්වා වාද විවාද ඔප්පු කිරීමට ඔබ දක්ෂ වෙනවා. මිතුන ලග්න හිමියනි ඔබගේ නිවස තුල තම පවුල් ඒකකය තුල ඔබගේ කතාව ක්‍රියාව එතනට ඕන හැටියට හරවා ගැනීමට ඔබ දක්ෂයෙක් වෙනවා කර්මයට අනුව. ඒ එක්කම සමහරලාට ගෙදර ඇත්තෝ ඔබගේ බිරිඳ ස්වාමියා දරුවන් අම්මා තාත්තා මෙහෙකරව මෙහෙකාරයන් ඔබ කතා කරන දේ බොරුයි කියලා දැනෙනවා. නමුත් ඔබේ බහට කන් දෙනවා ඔබට අනුමැතිය දෙනවා. මොකද ඔබ කතාවේ දක්ෂයි. තමන් කියන දේ හරියට ඇත්ත වගේ ඔප්පු කරන්න ඔබට දක්ෂතාවයක් තියෙනවා. ඒ නිසාම ඔබගේ නිවස තුල ඔබට සන්තෝෂය ඇති කරගන්න පුළුවන්. ප්‍රීතිය ඇති කරගන්න පුළුවන්. සමාධියට පවාපත් වෙන්න පුළුවන්. හැබැයි මිතුන ලග්න හිමියනි මම ඔබට කීවා ඔබගේ ගෙදර මවත් තවත් ස්ත්‍රීන්ගෙන් ආරක්ෂාව පවතින ගෘහයක් පවුල් ඒකකයක් වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට. අනිත් පැත්තෙන් ගත්තොත් තවත් ලෙසකට ගතහොත් ඔබගේ හිතත් ඥානයත් එකට එකතු වෙලා වැඩ කරනවා. එහෙම නැත්නම් ඥානවන්ත හිතකින් ඔබ වැඩ කටයුතු කරනවා. මේ සියල්ල තුල ඔබට ඇති වෙන්නේ ප්‍රතිඵලදායක ගෘහයක්. පවුලක්. පවුල් ඒකකයක්. හැබැයි මිතුන ලග්න හිමියනි ඔබ බොහෝ ප්‍රවේශම් වෙන්න ඕන මේ තත්ත්වය රැක ගන්න. මන්ද ඔබට මං කලින් නොකියපු තවත් ගුණයක් ඔබත් එක්ක එකතු වෙලා ඉන්නේ ඔබගේ පෞල් ජීවිතය තුල. නිවස තුල පෞල් ඒකකය තුල. ඒ මොකද්ද? ඒ කවුද? ඔබගේ හිතත් ඥානයත් එක්ක ඔබගේ කාමයට එකතු වෙනවා. ඔබගේ කාමයට එකතු වෙනවා. සාමාන්‍ය මිතුන ලග්න හිමියනි මිතුන ලග්න හිමියන්ගේ ලග්නාධිපතිය බුධනේ. එතකොට ග්‍රහ චක්‍රයට අනුව බුධ කියන්නේ පොඩි කුමාරයෙක්නේ පොඩි ළමයෙක්නේ. මේ ළමයා ළඟ ඉන්නේ ග්‍රහයට අනුව ළඟ ඉන්න කෙනාට අනුවනේ ක්‍රියාකාරී වෙන්නේ. මොකද පොඩි ළමයෙක් නිසා. එතකොට ග්‍රහ චක්‍රය තුළ බුධ කියන ග්‍රහයා කොහේ හිටියත් තමන්ගේ ළඟ ඉන්න ග්‍රහයාගේ ගතිගුණ අනුව තමාගේ හැඩ ගස්වා ගැනීම තමාගේ ඇසිරීම රටාව සකස් කර ගන්නවා. ඒ නිසාම දැන් ඔබගේ ජීවිතය තුළ තරුණ ස්ත්‍රීන්ගේ මවගේ ආරක්ෂාව යටතේ ජීවත් වෙනවා ඔබ. එවැනි ආරක්ෂාවක් ඔබට ලැබෙනවා. එතකොට මව විදියට ගත්තොත් ජ්‍යොතිෂ විද්‍යාව තුළ ග්‍රහය 9 දෙනාගෙන් අම්මා වෙන්නේ රාත්‍රියට චන්ද්‍රයා දහවල් වෙලාව ඉපදුනොත් සිකුරු. මේ දෙන්නම කාමයේ පිළිබඳව කාමයේ අවුස්සන කාමයේ ඇති කරන
ආදරය ඇති කරන ග්‍රහයෝ දෙන්නේ. ඒතර මේ දෙන්නත් එක්ක තමයි මේ බුද කියන පොඩි ළමයා ඉන්නේ. ඒ නිසා ඔබගේ ඥානයත් හිතත් සමග කාමයත් එකට එකතු වෙනවා. මෙන්න මෙතන බරපතල වැරද්දක් සිදු වෙන්න පුළුවන් කර්මයට අනුව මිථුන ලග්න හිමියනි ඔබට. ඒ මොකද්ද? අනාචාරශීලී භාවයක් ඔබගේ ජීවිතය තුළ මතු කරන්න පුළුවන්. ඒ නිසාම ඔබගේ ජීවිතය අපිරිසිදු කරගන්නට ඔබට ඊට ප්‍රස්තාව මාර්ගය විවෘත කරලා දෙනවා. හැබැයි ඔබ එවැනි අවස්ථාවකට පත් වුණොත් මිථුන ලග්න හිමියනි ඔබට අනාචාරශීලී වීමට අවශ්‍ය දේ කර්මීය විසින්ම ඔබට નિરાයාසයෙන්ම ලැබෙන්න සලස්සනවා. ඒට හේතුව මිථුන ලග්න හිමියනි මිථුන ලග්න හිමි අර මම කිව්වේ පින්වත් මිථුන ලග්න හිමියා බොහෝ විට 60 පෙරුණත් තරුණ ස්ත්‍රීන්ට ආස කරන කෙනෙක්. මිථුන ලග්න ස්ත්‍රිය 60 පෙරුණත් තරුණ පිරිමින්ට ආස කරන කෙනෙක්. ආස කරනවා විතරයි. ඔවුන්ටද ඔබව ඔබගේ වයස 50ට ඉහළින් වුවත් ඔබ පෙනෙන්නේ භද්‍ර යෞවන තරුණියක් ලෙසට, භද්‍ර යෞවනයේ වෙසෙන තරුණයෙක් ලෙසට. මෙන්න මේ තමයි ගැටලුව මිථුන ලග්න හිමියනි. හැබැයි ඔබට මේ தත්ත්වෙන් බේරෙන්න අවශ්‍ය නම් එකක් ඔබ පංචශීලයේ ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න ඕන. නමුත් ඔබට ක්‍රමවේදයක් කියලා දෙනවා මේන් ගැලවීමට. ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ දේශනා කළ පරිදි අපිට මේ සියලු කරදර ඇති වෙන්නේ ඇයි? අපි කරන ක්‍රියාව, අපි කරන සිතීම තුල අපිට දුකක් ඇති වෙනවා කියලා අපේ නොදන්නා කම නිසායි. දුක කියලා චතුරාර්ය සත්‍යයක් තියෙනවා කියලා අපි දන්නේ නැහැ. තණ්හාව කියලා චතුරාර්ය සත්‍යයක් තියෙනවා කියලා අපි දන්නේ නැහැ. මේ තණ්හාව නැති කරගන්න චතුරාර්ය සත්‍යයක් තියෙනවා කියලා අපි දන්නේ නැහැ. ඒ තණ්හාව නැති කරගන්න තියෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ ප්‍රතිපදාව නැමැති චතුරාර්ය සත්‍යයක් තියෙනවා කියලා අපි දන්නේ නැහැ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අපි දන්නේ නැහැ. ඒ නොදැන තමයි මිථුන ලග්න හිමියනේ ඔබට මේ දේ වෙන්නේ. කර්මය ඔබව තරුණ කරලා පෙන්නනවා 60 පැන්න. ඒත් එක්කම අන්නයට ඔබව ප්‍රිය කරනවා. ප්‍රතිවිරුද්ධ ලිංගික පාර්ශවයන්ට. එහෙමනම් මේන් බේරෙන්න තියෙන එකම එක ක්‍රමය මිථුන ලග්න හිමියනි. ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ වදාළ සසර දුකෙන් මිදෙන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකක්ද කියලා ඔබ දැනගන්න ඕන. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ග පිළිවෙලින් ඔබ නිතර මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒ ආර්ය අෂ්ටාංග මාර්ග ප්‍රතිපදාව තුළ ඔබ ගමන් කරන්නෙක් බවට පත් වෙන්න ඕන. මිථුන ලග්න හිමියනි ඔබ බෞද්ධයෙක් නොවෙන්න පුළුවන්. නමුත් මම මේ ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව විස්තර කරන ආකාරය ඔබ හොඳින් අහගන්න. මන්ද ඔබටත් ඒ අනුගමනය කරන්න පුළුවන්. ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙසේ පහදලා දෙනවා අපිට. දුක කියන්නේ මොකද්ද? ඉපදීම දුකක්. ජරාවටපත් වීම දුකක්. ඒ කියන්නේ මහලු වීම. ලෙඩ රෝගවලට පත්වීම දුකක්. ප්‍රිය පුද්ගලයන්ගෙන් ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම දුකක්. අප්‍රිය පුද්ගලයන් අප්‍රිය වස්තුන් හා එක්වීම දුකක්. හඬා වැටීමට ශෝකයට පත්වීම දුකක්. මරණයට පත්වීම දුකක්. තමන් කැමති දේ ඉටු නොවීම දුකක්. මේක තමයි දුක්ඛ ආර්ය සත්‍ය. මේ දුක ඇති වෙන්නේ කොහොමද? තණ්හාව නිසා. මොකද්ද මේ තණ්හාව කියන්නේ? පුනර්භවය ඇති කරන ආස්වාදෙන් ඇලෙන ඒ ආස්වාදෙන් ඇලෙන තැන් වහා පිළිගැනීමට ඉදිරිපත් වන යම් තණ්හාවක් ඇද්ද? ඒ තණ්හාව භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව ලෙස දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. තණ්හාව කොටස් තුනයි.
භව තණ්හාව කියන්නේ මනුෂ්‍ය වශයෙන් අපි ජීවිතයෙන් ජීවිතය ගමන් කිරීමට භවයෙන් භවයට ගමන් කරන්න තියෙන ආසාව. විභව තණ්හාව කියන්නේ අපි මුලාවටපත් වෙලා අපි හිතනවා මේ ජීවිතයෙන් පස්සේ අපිට ජීවිතයක් නැහැ කියලා. මේ ඉතින් පස්සේ ඔක්කොම ඉවරයි කියලා. ඒක තමයි මුලාව. තුන්වෙනි එක කාමයේ පිළිබඳ. ඒ කියන්නේ පංච ඉන්ද්‍රියයන් මුල් කරගෙන, ඇස මුල් කරගෙන, කන මුල් කරගෙන, නාසයට මුල් කරගෙන, දිව මුල් කරගෙන, කය මුල් කරගෙන, මනස මුල් කරගෙන කරන රාගය. ඒක තමයි පංච ඉන්ද්‍රියයන් පිනවමින් අපි රාගයට ඇලමින් ගමන් කිරීම. හැබැයි මේ භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව ඉතිරියක් නොමැතුව, ශේෂයක් නොමැතුව නොයල්මෙන් නිරුද්ධ කිරීමට, නැති කිරීමට, දුරු කිරීමට, සියලුම ආලයන් රහිත කරවීමට දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා මාර්ගයක් තියෙනවා. එයා අපි අවබෝධ කරගන්න ඕනේ. මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය මාර්ගය සාක්ෂාත් කර ගැනීම පිණිස ප්‍රතිපදාවක් තියෙනවා. ඒක දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඔබට අවබෝධාත්මක ඥානයක් තියෙනවා නම් ඔබ සම්මා දිට්ඨියටපත් වෙනවා. සම්මා දිට්ඨියටපත් වුණොත් බෞද්ධයෙක් විදිහට ඔබ ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නොසලෙන සිතකින් යුතුව මහා සද්ධාවෙන් දිවි හිමියෙන්ම අදහන කෙනෙක් බවට පත් වෙනවා. දෙවෙන්න ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළන ද උත්තරීතර වූ සී සද්ධර්මය නොසලෙන සිතකින් යුතුව දිවි හිමියෙන්ම මහා සද්ධාවෙන් මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙනවා. මෙනෙහි කරන දේ ජීවිතයට ගලප ගන්නවා. තුන්වෙන්න ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක සී සංඝරත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහ මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙනා වූ ආර්ය ශාවක වූ සී සංඝරත්නය නොසලෙන සිතකින් යුතුව දිවි හිමියෙන්ම මහා සද්ධාවෙන් යුතුව අනුගමනය කරන්නව බවට පත් වෙනවා. මේ තුල ඔබට සංකල්ප තුනක් පිළිහිටනවා. පළවෙනි සංකල්පය නෙක්ඛම්ම සංකල්පය. නෙක්ඛම්ම සංකල්පය කියන්නේ ඔබට ඕනම වෙලාවක කාමයේ අතහරින්න පුළුවන්, අකුසල ධර්ම අතහරින්න පුළුවන්. අකුසලයේ අතහැරලා කාමයේ අතහැරලා ජීවත් වෙන්න පුළුවන්. දෙවෙනි සංකල්පය අව්‍යාපාද සංකල්පය. ඔබ තුල තිබෙන ද්වේෂය, ක්‍රෝධය, වෛරය, තරහව, ඊර්ෂ්‍යාව සහල මුලින්ම නැති කරලා ඊට මෛත්‍රී සහගතව ඔබට ජීවත් වෙන්න පුළුවන්. තුන්වැන්න මහත් අවිහිංසා සංකල්පය. මහත් සත්ව කරුණාවෙන් යුතුව නිරතුරුව කායික මානසික සතුට ඇතුව ජීවත් වෙනවා. මේ සංකල්ප තුනෙන් පිරුණු කෙනා බොරු කීමෙන් වළකිනවා, කේලම් කීමෙන් වළකිනවා, පරුස වචන කීමෙන් වළකිනවා, හිස් වචන කීමෙන් වළකිනවා, ප්‍රාණඝාත අකුසලෙන් වළකිනවා, සොරකම් කිරීමෙන් වළකිනවා, වැරදි කාම සේවනයෙන් වළකිනවා, සියලු මිත්‍යා ආජීවයන් දුටු කොටගෙන ඉතා ධාර්මික ලෙස ජීවත් වෙනවා. ඉන්පසු සම්මා වීරිය වඩන්නේ බවට පත් වෙනවා. ඉන් පළමුවෙන්න සම්මා වීරිය කොටස් 4යි. පළමුවෙනි කොටස තුල මෙතෙක් මතු නොවූ අකුසලයන් ප්‍රහාණය කරන පිණිස ඔබගේ සිත් තුළ කැමැත්තක් ඇති කරගන්නවා. ඒ සඳහා වෑයම් කරනවා, වීරිය වඩනවා, සිත එන් කරගන්නවා, බලවත් ලෙස වීරිය වඩනවා. දෙවෙනි කොටස උපන්න කුසල් ප්‍රහාණය කිරීම පිණිස තමන් තුළ කැමැත්තක් ඇති කරගන්නවා. ඒ සඳහා වෑයම් කරනවා, වීරිය වඩනවා, සිත එන් කරගන්නවා, බලවත් ලෙස වීරිය වඩනවා. තුන්වෙනි කොටස ඔබ සතු නූපන් කුසලයන්, මෙතෙක් මතු කරගත්තේ නැති කුසලයන් උපද්දවා ගැනීම පිණිස ඔබ තුළ කැමැත්තක් ඇති කරගන්නවා. ඒ සඳහා වෑයම් කරනවා, වීරිය වඩනවා, සිත එන් කරගන්නවා, බලවත් ලෙස වීරිය වඩනවා. හතරවෙනි කොටස උපන් කුසලයන් වැඩි දියුණු කර ගැනීම පිණිසත්, මුලා නොවීම පිණිසත්, භාවනාව සම්පූර්ණ කර ගැනීම පිණිසත් ඔබ තුළ කැමැත්තක් ඇති කරගන්නවා. ඒ සඳහා වෑයම් කරනවා, වීරිය වඩනවා, සිත එන් කරගන්නවා, බලවත් ලෙස වීරිය වඩනවා. මෙසේ සම්මා වීරිය වැඩිමෙන් මිතුන ලග්න හිමියනි ඔබගේ කුසල් දියුණුවටපත් වෙනවා, අකුසල් ප්‍රහාණය වෙනවා. ඒ තුල ඔබ ගමන් කරනවා සම්මා සතියට. සම්මා සතියේ පළවෙනි එක කය සංවර කර ගැනීම.
කය සංවර කරගන්න ඔබ ඔබගේ හිසේ සිට දෙපතුළු දක්වා ඔබගේ ශරීරයේ අභ්‍යන්තරය ඔබ දකින්න ඕනේ. හිස් මොළයක් තියෙනවා. උගුරු දණ්ඩක් තියෙනවා. පෙනහැල්ලක් තියෙනවා. ආමාශයක් තියෙනවා. වකුගඩු තියෙනවා. දලබුව තියෙනවා. ලොකු බඩවැල් තියෙනවා. පොඩි බඩවැල් තියෙනවා. නහර තියෙනවා. නහර ගැට තියෙනවා. මේ අභ්‍යන්තරයේ ලේ තියෙනවා. වතුර තියෙනවා. සොටු තියෙනවා. සෙම තියෙනවා. මුත්‍රා තියෙනවා. අසූචි තියෙනවා. පණුව ලක්ෂ ගණන් ඉන්නවා ඔබගේ ශරීරය තුළ. ඒ වගේම හිසේ තුළ දෙපතුළු දක්වා ඔබට ඇතිවෙන රෝග තත්ත්ව ගැන ආදීනව ගැන හිතන්න. එසේ කැක්කුම්, කනේ කැක්කුම්, උණ, දැන් මෑතකදී නම් කොවිඩ්, ආමාශගත රෝග, පිළිකා රෝග, සෙම රෝග, මේ කියන සියලු ආදීන වලින් ඔබගේ මේ ශාරීරික පීඩාවටපත් වෙනවා. ඒ නිසා ඔබ කය ගැන මෙසේ හිතන්න. කය පිළිබඳ කෙලෙස් තවන වීරින් යුතුව මනා නුවණින් සිහියෙන් යුතුව ලෝකයේ ඇලීම් ගැලීම් දුරු කරනු පිණිස කය පිළිබඳ සැබෑ තත්ත්ව මෙනෙහි කරමින් කායානුපස්සනානුභාවයෙන් ඔබ කාලය ගත කරනවා. දෙක, ඔබගේ වේදනාවන් සංවර කරගන්න. ඒ කියන්නේ ඔබගේ පංච ඉන්ද්‍රියන් සංවර කරගන්න. ඔබ ඒ මෙසේ කරන්න. ඔබ ඇහෙන් දකින රූපෙට මනාපෙකුත් නැහැ, අපනාපෙකුත් නැහැ. ඒ රූපෙන් මට නැවත දකින්න ඕනේ නැහැ. ඔබ ඒ කනට ඇසෙන ශබ්දයට මම මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. නැවත මට ඒ ශබ්දය අහන්න ඕනේ නැහැ. ඔබගේ නාසයට ආග්‍රහණය වෙන සුවඳට මම මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. නැවත මට ඒ සුවඳ දැනෙන්න ඕනේ නැහැ. ඔබගේ දිවට දැනෙන රසයට මම මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. නැවත මට ඒ රසය දැනෙන්න ඕනේ නැහැ. ඔබගේ කයට දැනෙන පහසට මම මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. නැවත මට ඒ පහස දැනෙන්න ඕනේ නැහැ. ඔබගේ මනසට එන අරමුණු සිතිවිලි වලට මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. නැවත මට ඒ අරමුණු සිතිවිලි එන්න ඕනේ නැහැ. මෙසේ වේදනාවන් පිළිබඳ කෙලස් තවන වීරින් යුතුව මනා නුවණින් සිහිතුව ලෝකයේ ඇලෙම් ගැලෙම් දුරු කරනු පිණිස වේදනාවන් පිළිබඳ සැබෑ තත්ත්ව මෙනෙහි කරමින් වේදනානුපස්සනානුභාවයෙන් ඔබ කාලය ගත කරනවා. තුන්වෙනි එක, ඔබගේ සිත සංවර කරගන්න ඕනේ. ඇහැට රූපයක් දැක්ක විගසම ඒ රූපය ඔබගේ හිතෙන් අයින් කරගන්න ඕනේ. කනට ශබ්දයක් ඇසුණු විගසම ඒ ශබ්දය ඔබගේ හිතෙන් අයින් කරගන්න ඕනේ. ඔබගේ නාසයට සුවඳක් ආග්‍රහණය වූ විගසම ඒ සුවඳ ඔබගේ හිතෙන් බැහැර කරගන්න ඕන. දිවට රසයක් දැන්නු විටම ඒ රසය ඔබගේ හිතෙන් බැහැර කරගන්න ඕනේ. ඔබගේ කයට පහසක් දැන්නු විටම ඒ පහස ඔබගේ හිතෙන් බැහැර කරගන්න ඕනේ. ඔබගේ මනසට අරමුණක් සිතුවිල්ලක් ආ විගසම එයින් ඔබගේ හිත බැහැර කරගන්න ඕනේ. ඒ හිත බද්ධ වුණොත් තමයි කරදරයටපත් වෙන්නේ. එහෙමනම් හිත පිළිබඳව කෙලෙස් තවන වීරින් යුතුව මනා නුවණින් සිහින් යුතුව ලෝකයේ ඇලීම් ගැලීම් දුරු කරනු පිණිස සිත පිළිබඳ සැබෑ තත්ත්ව මෙනෙහි කරමින් චිත්තානුපස්සනානුභාවයෙන් කාලය ගත කරනවා. හතරවෙනි ධර්මය. නිකන් හිතන්න ඔබ විවේක වේලාවේදී ඔබට එන්නේ මනසට මොනවාද? පෙර සිදු වුණු දේවල්. ඒ තුල ඔබ මොකටදපත් වෙන්නේ? දුකට. දුකටපත් වෙද්දී ඔබ මනසින් කඩා වැටෙන්න පුළුවන්. හදවතින් කඩා වැටෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාරනවා මිතුරු ලක්ෂණෙමිනි චේතනාවත් කර්මය කියලා. චේතනාම් භික්ඛවේ. ඔබ ආස කරන දේවල් නැවත නැවත හිතුවොත් මොකද වෙන්නේ? ඔබ රාගයට හසු වෙනවා. රාගය, ද්වේෂය, මොහය නිසානේ අපි සංසාරයේ මේ දුක් විඳගෙන යන්නේ. එහෙනම් ඒ විවිධ වෙලාවල් වලදී බුදුරජාන් වහන්සේ වදාරන්නේ ධර්මයේ පිළිබඳ කෙලෙස් තවන වීරින් යුතුව මනා නුවණින් සිහින් යුතුව ධර්මයේ පිළිබඳ සැබෑ තතු දකිමින් ධර්මානුපස්සනානුභාවයෙන් කාලය ගත කරන්න. සම්මා සතියෙන් පස්සේ අපි එන්නේ සම්මා සමාධියට. සම්මා සමාධියත් කොටස් හතරයි. පළවෙනි කොටස සියලු කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල් ධර්මයන්ගෙන් වෙන් වෙලා විතර්ක විචාර සහිත විවේකයෙන් හටගන්නා ප්‍රීතිය සැපේ ඇති පළවෙනි ධ්‍යාන උපද්දවගෙන වාසය කරනවා. දෙවෙනි ධ්‍යානය විතර්ක විචාර සහ මුලින්ම සංසිඳීමෙන් ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවෙන්නා වූ මන
අධ්‍යාත්මික භාවයෙන් යුත් සුවයකින් අවබෝධකින් යුක්තව සිත මනස ඒකාග්‍රතාවයට පත්වී විතර්ක විචාර රහිත සමාධියෙන් හටගන්නා ප්‍රීතියේ සැපය ඇති දෙවෙනි ධ්‍යාන උපද්දවාගෙන වාසය කරනවා. තුන්වෙනි ධ්‍යානය ප්‍රීතියට නොඇල්මෙන් නමුත් මනා නුවණින් සිහියෙන් හික්මකින් යුතුව කායික සැපේ පමණක් විඳමින් උපේක්ෂාන් යුතුව තුන්වෙනි ධ්‍යාන උපද්දවාගෙන ජීවත් වෙනවා. හතරවෙනි ධ්‍යානය සැපේ ප්‍රහාණය කරනවා, දුකද ප්‍රහාණය කරනවා, සොම්නසද නැති කරගන්නවා, දුම්නසද නැති කරගන්නවා. සැප රහිත දුක රහිත අතිපාරිශුද්ධ වූ සිහියෙන් යුතු උපේක්ෂාන් යුතුව හතරවෙනි ධ්‍යාන උපද්දවාගෙන ජීවත් වෙනවා. මෙසේ මාර්ගඵල ප්‍රගුණ කරමින් නූපන් ධර්ම උපද්දවාගෙන තමයි අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන්නේ. එහෙමනම් ඔබට මේ ලැබෙන ලස්සන පවුල් ඒකකය නිවස තුල සමබරතාවයේ රැකගෙන සතුටින් ඔබට ජීවත් වෙන්න නම් ඔබ බෞද්ධෙක් විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගික ප්‍රතිපදාව නිතර මෙනෙහි කරන්නෙක් බවට පත් වෙන්න ඕන, දන්න කෙනෙක් බවට පත් වෙන්න ඕන, එය අනුගමනය කරන්නෙක් බවට පත් වෙන්න ඕන. ඔබ වෙනත් ආගමක වුණත් මේ කියපු ක්‍රමවේදය ඔබට අනුගමනය කිරීම ඔබගේ ජීවිතයේ ඔබගේ පවුල නැමැති ඒකකය සන්තෝෂයෙන් පවත්වා ගැනීමට හේතු කාරණා ඔබගේ ජීවිතය තුළ බොහෝ උදව් උපකාරී වෙනවා ඔබට සතුටින් ජීවත් වෙන්න. මිතුරු ලග්න හිමිනේ ඔබට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.